නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. ඔබ සියලු දෙනාටම කායික නිරෝගීකමත් මානසික නිරෝගීකමත් ලැබේවායි කියලා ප්‍රාර්ථනා කරනවා. අද පොසොන්පුර පසළොස්වක පොහොය දවසේදී ඔබ මේ හවස් යාමයේ වෙනකම්ම ඔබේ නිවසේ සිට විවිධ මාධ්‍ය ඔස්සේහි විවිධ වැඩසටහන් වලට සහසම්බන්ධ වෙලා සිටපු ඔබට මේ කෙටි කාල පරිච්ඡේදය තුළදී අපේ දේශනාවේදී මා අවධාරණය කරන්න කැමති ඔබට ඔබේ ජීවිතයේ පිළිබඳව හිතන්න කල්පනා කරන්නට අවශ්‍ය කරන ධර්ම කාරණාවන් කීපයක් පිළිබඳව. අපි දන්නවා තථාගතයන් වහන්සේගේ උතුම් ධර්මයේහි පණිවිඩය රැගෙන මිහින්තලාවට වැඩම කොට වදාළ අපේ අනුබුදු මාහිමියන් විතට සලකන මිහිඳු මහරහතන් වහන්සේගේ ධර්ම පණිවිඩයේ තුලත් විශේෂයෙන් භාග්‍යවතුන් වහන්සේගේ ධර්මයේ තුලත් අපට පෙන්වුම් කොට වදාළේ මේ ලෝකයේ තුල මිනිසෙක් සත්වයක් වඩාත් හොඳින් අවබෝධයෙන් ඒ විතරක්ම නෙමෙයි සතුටින් ජීවත් වීමේ ධර්ම කාරණාව. භාග්‍යවතුන් වහන්සේගේ ධර්මයේ කියලා කියන්නේ පිටනත්නි මේ ස්වභාව ධර්මියත් එක්ක ජීවත් වීම. තථාගතයන් වහන්සේගේ ධර්මයේ කියලා කියන්නේ හුදෙක් අපි පනවාගත්ත සමහර වෙලාවට අපි ගොනු කරගත්ත සිංහල බෞද්ධ පිරිසට පමණක් නෙවෙයි. මා දන්නවා අද මෙවැනි වැඩසටහනකට ජාති ආගම් ભેදකින් තොරව බොහෝ දෙනෙක් මේ වැඩසටහන් සඳහා සහ සම්බන්ධ වෙනවා. ඒ නිසා තථාගතයන් වහන්සේගේ ධර්මයේ කියලා කියන්නේ මුළු මහත් ලෝකෙම ජීවත් වෙන පිරිසට එකසේ එක විදියට ගලප ගන්නට පුළුවන්කමක් තිබෙනවා. ඔබ දන්නවා මේ ධර්ම කාරණාවලදී අපිට පැහැදිලි කරගන්නකොට අපි ගොඩක් වෙලාවට බොහෝ වෙලාවට අපි විවාහයේ තුළ අපි භාවිත කරනවා ආමිස පූජාවත් ප්‍රතිපත්ති පූජාවත් පිළිබඳව. මේ මොහොතේදී ඔබ නිවසේ සිට සමහර වෙලාවට ඔබට වෙනදට වඩා අනුරාධපුරයට හෝ වේවා වෙනත් පුණ්‍ය තන් වලට ස්ථාන වලට ගිහිල්ලා ඔබට රිසිසේ ආගමික කටයුතු පුද පූජාවන් වලට සහසම්බන්ධ බැරි වුණත් අපි ඔබට අවධාරණය කරන්නේ Taman ජීවත් වන තැන ඉඳලා පරිසරයේ ඉඳලා ප්‍රතිපත්තියට මුල් තැන දෙමින්. ප්‍රතිපත්තිය කියලා කියන්නේ භාග්‍යවතුන් වහන්සේගේ ධර්මය ඔබ ඔබේ ජීවිතයට සම්බන්ධ කරගනිමින් එය ආධ්‍යාත්මය තුළ වඩන්න කියන කාරණා තමයි අපි නිරන්තරයෙන්ම ඔබට සිහිපත් කිරීමක් කරන්නේ. ජීවිතේ මිනිස්සු Tamanගේ බොහෝ දේවල් හොයාගෙන යනකොට සමහර කාරණාවලදී අපි ජීවිත එක්තරා ආකාරයකට අනාථ භාවයකටපත් වෙනවා. මා දන්නවා ඔබ ඔබේ නිවසේ සිට මේ ධර්මයේ උනත් ශ්‍රවණය කරනකොට එක්තරා ආකාරයකට මානසික වශයෙන් පීඩාවකට ආතතියකට ඔබ පත් වෙලා ඉන්න මොහොතක් බොහෝ කරුණු කාරණාවන් තිබෙනවා. ඔබ දන්නවා ඔබටම ඔබේ ජීවිතයට බලපාලා තියෙන නොයෙකුත් බාධක කරදර මේ සියලුම දේවල් අපට දැනෙන්නේ අපේ මනසට ජීවිතේ බොහෝ දේවල් දැනෙනවා. සමහර කාරණාවලදී අපි ජීවිතේ හරීම අන්ත අසරණ තත්යකටපත් වෙනවා. මේ අසරණ තත්යකටපත් වෙනකොට ජීවිතේ එක්තරා ආකාරයකට හරි අනාථ භාවයක් අපේ ජීවිතය තුළ ඇති වෙනවා. අපි සමහර වෙලාවට ලංකාවේ ජීවත් වෙන අය සමහරවිට දියුණු යුරෝපීය රටවල් වල ජීවත් වෙන මිනිසුන්ට වඩා අපේ ජීවිතය තුළ එක්තරා අනාථ භාවයකටපත් වෙලා තියෙනවා. මේ අනාථ භාවය කියලා තථාගතයන් වහන්සේ අපට අවධාරණය කළේ වෙන මොනවත්ම නෙමෙයි අපිම අපේ ජීවිතය තුළ අනාථ භාවයකටපත් වීම. මේ ලෝකේ වෙනස් කරන්නේ වෙන කවුරුවත්ම නෙමෙයි. මේ ලෝකේ නිර්මාණය කරන්නෙත් වෙන දෙවියෙක් බ්‍රහ්මයෙක්වත් නෙමෙයි. මේ ලෝකේ නිර්මාණය කරන්නෙත් මේ ලෝකේ හදාගෙන තියෙන්නෙත් ගොඩනගාගෙන තිබෙන්නෙත් ඔබ මිනිසක්කා වෙන කිසිම කෙනෙක් නෙමෙයි. ඒ නිසා බුදුරජාණන් වහන්සේගේ වටිනා ධර්ම කාරණාවක් පින්වත්නි පැහැදිලි කරනවා නාථකරණ කියලා ධර්ම කොටාසයක් තිබෙනවා. ඔබ හොඳට තේරුම් ගන්නට මේ ධර්මයේ කියලා කියන එක තේරුම් ගැනීමේදී ඔබට ඔබ ඉගෙනගත්ත දේවල් හෝ එහෙම නැත්නම් ඔබේ ශේෂ්ත්‍රයේ හෝ ඔබේ තියෙන වටිනාකම හෝ ඒව නැත්නම් පෞද්ගලික වශයෙන් Tamanගේ තියෙන තනතුරු තාන්නමාන ආදී කිසිවක් මෙතනදී වටිනාකමක් ඇත්තේ නැහැ. මෙතනදී තිබෙන එකම වටිනාම කාරණාව තමයි ලෞතර බුදුරජාණන් වහන්සේගේ උතුම් ධර්ම කාරණාව. ඒ නිසා ජීවිතේ සමහර වෙලාවට සමහර ප්‍රශ්න ගැටලු වලදී අපි එක්තරා ආකාරයකට අනාථ භාවයකටපත් වෙනවා. මේ අනාථ භාවයකටපත් වෙනකොට
අපේ ජීවිතය තුළ අපි එක්තරා ආකාරයක අසරණ තත්යකට පත් වුණාට පස්සේ මේ බොහෝ දේවල් වලින් ප්‍රශ්න ගැටළු වලින් Tamanට විසඳුමක් හොයාගන්න ලැබෙන්නේ නැහැ. ඒ විසඳුම සොයාගෙන යනකොට මිනිසුන්ට සල්ලි වලින් කරන දෙයක් ඇත්තේ නැහැ. ඔබ දන්නවා මේ කාල පරිච්ඡේදය තුළ ඔබට මොනතරම් මිල මුදල් තිබුණත් ධනෙ බලය තිබුණත් ජීවිතයේ මේ කොවිඩ් වසංගත තත්ත්වය නිසා ඇතිවෙන පීඩාකාරී ස්වභාවයත් එක්ක ඔබට ඒ මුදල් වලින් ඔබේ තනතුරු වලින් යම් කිසි දෙයක් කරගන්න පුළුවන්කමක් ලැබෙන්නේ. හැබැයි හොඳ සිහි කල්පනාවක් තියෙන මිනිසෙකුට ජීවිතයේ ඕනෑම දෙයකට මුහුණ දීමේ ආත්ම ශක්තිය කියන එක ගොඩනගන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේ ඔබට වටිනා කාරණා දෙකක් ඉගැන්වුවා. අපේ සතර සතිපට්ඨාන දේශනාව තුලත් පින්වත් මේ කාරණාව තිබෙනවා. ඒ තමයි සිහි කල්පනාව කියලා කියන එක. සති සම්පජන්‍ය කියන කාරණාව ඊටාත්ම හොඳින් අවධාරණය කරපු කාරණාවක්. හොඳ සිහි කල්පනාවත් හොඳ නුවණත් අපට අවශ්‍ය වෙන්නේ මේ ලෝකයේ තුල ජීවත් වෙනකොට මේ සිහි කල්පනාවත් නුවණත් මිනිසෙකුට මිහිවන්නට පුළුවන්කමක් තිබෙනවා නම් සැබෑ ලෙසම ඔබට ඔබේ ජීවිතය වෙනස් කරන්න පුළුවන් පරිවර්තනයකට ළඟා කරගන්නට පුළුවන්කමක් තිබෙනවා. ඒ නිසා ඔබ සිහියෙන් සහ ඒ වගේම හොඳ විමසුම් නුවණකින් යුක්තව ඔබට ඔබේ ජීවිතයේ දිහා හොයලා බලන්නට පුළුවන්කමක් තිබෙනවා නම් ඒ ඊටාත්ම වටිනවා. අපේ ජීවිතය තුළ බොහෝ වෙලාවට අපි කරන දේ තමයි අන්‍යයන් පිළිබඳව අපි හොයන එක. ලෞතර බුදුරජාණන් වහන්සේ එක්තරා අවස්ථාවකදී දන්නවා කැලේ වැඩ වාසය කරන වෙලාවකදී බද්දවග්ගිය කුමාරවරුන් භාග්‍යතුන් වහන්සේගේ විමසා සිටියේ ස්වාමීනි මේ ස්ථානින් කාන්තාවක් ගියාද කියලා. තථාගතයන් වහන්සේ වෙලාවේදී සඳහන් කළේ අනුන් ගැන හොයනවාට වඩා ඔබ ගැනම හොයනවා නම් කොච්චර වටිනවද කියලා. මාවට ආරාධනා කර සිටින්නෙත් මේ කෙටි දේශනාවේදී ඔබ ගැනම සොයලා බලන්ට ඔබ ගැනම පරිශ්‍රණය කරන්ට මේ ඔබ ගැනම කරන හොඳම පරිශ්‍රණය අපි දන්නවා මිහිඳු මහරහතන් වහන්සේ ලංකාවට වැඩම කරවලා දිවෙන පෑතිස් රජතුමත් එක්ක ඇතිවිච්ච සාකච්ඡාව කියලා කියන්නේ එය මේ ලෝකයේ බුද්ධි පරීක්ෂණයක් කරපු හොඳම පරිශ්‍රණය විදිහට සලකනවා. මා විශේෂයෙන් මගේ අධ්‍යයන කටයුතු රාජකාරී කටයුතු කරන්නෙම මිහින්තලේ රජරට විශ්වවිද්‍යාලය නිසා මට එය වඩාත් හොඳින් බුද්ධි හවස ඉතාමත් හොඳින් දැනෙනවා. එය එක්තරා ආකාරයකට ගවේෂණයක්. ඒ එක්තරා ආකාරයකට කරන ගවේෂණය කියලා කියන්නේ ඒ ගවේෂණය තුළ අපට අවධාරණයම කළේ ඔබට ඔබ ගැන සොයලා බලන්න. මගේ ජීවිතය ගැන සොයලා බලන්න. මෙන්න මේ කියන කාරණාව ගැන සොයනකොට භාග්‍යවතුන් වහන්සේ භග්‍යවද්දී කුමාරවරුන්ට අවධාරණය කරපු කාරණාවේදී අපිට මොහොතක් නිහඬව සිඳලා අපි දන්නා මේ අදවන් වූ කාල පරිච්ඡේදයකදී අපිට මේ සන්ධ්‍යා යාමක පොසොන් කාලයේදී රුවන්වැලි මහා සෑය ළඟට හෝ වේවා මිහින්තලාවට ගිහිල්ලා එක්තරා මොහොතකදී අපිට නිහඬව නිශ්ශබ්දව අපි කියන්නේ අරඤ්‍යගතව රුක්ක මූලගතව මේ වගේ තැනක ඉඳගෙන අපට අපේ ජීවිතය පිළිබඳව හොයන්ට කල්පනා කරන්නට හිතන්න ඉඩකඩක් තිබෙනවා නම් හරි වටිනවා. නමුත් ඒ අවකාශය ඔබට ජීවිතය තුළ මේ මොහොතේදී නොලැබුණත් නමුත් ඔබට පුළුවන්කමක් තියෙනවා ඔබ ජීවත් වෙන තැන ඉඳගෙන ඔබේ ජීවිතය පිළිබඳව හිතන්න කල්පනා කරන්න ගවේෂණය කරන්න. අපි ආපු ගමන ටිකක් දුර වැඩි කියලා හිතෙනවා. අපි ආපු ගමන ටිකක් තරමක් දුරට වෙහෙස කර වැඩි කියලා හිතෙනවා. ලෞතර බුදුහාමුදුරන්ගේ උතුම් දේශනාවක් තිබෙනවා පින්වත්නි. අංගුත්තර නිකායේ ඒ සූත්‍ර දේශනාව තමයි අරක කියන සූත්‍ර දේශනාව. මම මේ ඔබට සූත්‍ර දේශනාවක් මේ කෙටි කාල පරිච්ඡේදයක් තුළ අවධාරණය කරන්නේ මේ ධර්මයේ ගැන කවුරු හරි කෙනෙක් හොයනවා නම් ගවේෂණය කරනවා නම් ඒ වෙන කෙනෙකුට ඉතාමත් වටිනවා. ඒ දේශනාවේදී පැහැදිලි කිරීමක් කරනවා ඊතරහිකෝ භික්කවේ සම්මා වදමානෝ වදෙය්‍ය අපකං ජීවිතං මනුස්සන් කියලා. මේ ලෝකයේ තුල මිනිස්සුගේ ජීවිතය කියලා කියන්නේ බොහොම අල්ප වූ කාල පරිච්ඡේදයක් තිබෙන. යොචිරං ජීවිතي වස්සස්තං අපං වාබියෝ වාති. මිනිස්සෙක් මේ ලෝකයේ තුල ජීවිතය ගත කරන්නේ අවුරුදු 100ක් හෝ ඊට වඩා පොඩ්ඩක් වැඩියෙන්. ඔබ දන්නවද අවුරුදු 100ක් මිනිස්සෙක් ජීවත් වෙනවා යයි කියලා කියන එක මීට අවුරුදු 2500කට ඉස්සෙල්ලා බුදුහාමුදුරුව අපට කියලා දුන්න කාරණාවක්. මතක් කරලා දුන්න කාරණාවක්. භාග්‍යතුන් වහන්සේගේ කාල පරිච්ඡේදයට ඉස්සර වෙලා අරක කියන ශාස්ත්‍රඥ වහන්සේගේ කාල පරිච්ඡේදය තුල මේ ලෝකයේ තුල මිනිසුන්ගේ ආයුෂ ප්‍රමාණය අවුරුදු 60000ක් තිබ්බා කියලා විශ්වාස කරනවා. මේ පොත්පත්වල සඳහන් අද සමහර වෙලාවට විද්‍යාත්මක විදියට සමහර ඇත්තන් මේවා ගණන් හිලව යම් යම් ආකාරයෙහි ප්‍රතික්ෂේප කළත්
හැබැයි අපිට බුදුරජාණන් වහන්සේගේ උතුම් ඥානයට ගෝචර වෙච්ච මේ කාරණාවන් දිහා බලනකොට මේවා අපිට සත්‍යයක් විදිහට පිළිගන්න පුළුවන්. තථාගතයන් වහන්සේගේ උතුම් දේශනාව තුළ සඳහන් කරපු කාරණාව තමයි අවුරුදු 100ක් ජීවත් වෙනවායි කියන කාරණාව. ඊට වඩා චුට්ටක් වැඩියෙන් ජීවත් වෙනවා කියන එක. අපි දන්නවා අපේ භාග්‍යතුන් වහන්සේ ලෝකයේ තුල වැඩ වාසය කළ අවුරුදු 80ක පමණ කාල පරිච්ඡේදයක්. ශාසන ඉතිහාසයේ තුල බක්කුල හාමුදුරුවෝ අවුරුදු 160ක් වැඩ සිටියායයි කියලා කියන එක ඔබ කවුරුත් අහලා තියෙන කාරණාවක්. මට පුංචි අවස්ථාවක් මේ වෙලාවේදී මතක් වෙනවා. ওই බක්කුල හාමුදුරුවෝ ගැන සඳහන් කරනකොට බක්කුල සූත්‍රයක් කියලා එකක් අපේ සූත්‍ර දේශනාවන් වල සඳහන් වෙනවා. බක්කුල තෙරුන් වහන්සේගේ අපදානය පිළිබඳව සඳහන් වෙනවා. මේ බක්කුල තෙරුන් වහන්සේගේ අපදානයේදී අපිට පේනවා උන්වහන්සේගේ චරිත කතාවේදී තමන්ගේ ජීවිතය තුළ තිබිච්ච පෙර භවයන් පිළිබඳව සඳහන් කරනවා. එතනදී වඩාත් වටිනා කාරණාවක් අපිට අවධාරණය කරන්න පුළුවන්කමක් තිබෙනවා. හේතුව මොකද? ඔය මිහිඳු මහරහතන් වහන්සේ ලංකාවට වැඩම කරලත් ඔය පරිසරයට පුදුමාකාර විදිහේ ගෞරවයක් දැක්වුවා. ඔබ දන්නවා නම් ඔය මිහින්තලාවට යනකොට යම් දවසකදී ඔය දරුවන්ට පවා ඔබට පෙන්වන්නට පුළුවන්කමක් තිබෙනවා. මිහින්තලේ මැදමළුවේදී තිබෙනවා මිහින්තලා කතිකාවත කියලා එකක්. මේ මිහින්තලා කතිකාවතේදී අපිට පෙන්වනවා ඒ කාලේ තිබිච්ච කළමනාකරණය පිළිබඳව සහ මේ මීගස් වගේ දේවල් ගස් කපන්න එපායයි කියලා කියන එක පෙන්වුම් කොට වදාළ කාරණාවක්. ඒ වගේම එවැනි පූජනීය තැනකට යන සතෙකුටවත් කිසිදු ආකාරයක හිංසාවක් පීඩාවක් කරන්න එපා කියලා තිබුණා. අපිට ඕන තරම් අපේ ඉතිහාසයේ ගවේෂණය කරනකොට පුරාවිද්‍යාත්මක සාධකත් එක්ක මේ කාරණාව පැහැදිලි කරන්න පුළුවන්. මං කියන්න ගියේ අර බක්කුල හාමුදුරුවෝ Tamanගේ පෙර ආත්ම භාවයකදී තරුණයෙක් වෙලා හිටපු කාලයකදී Taman ජීවත් වෙච්ච කුටිය වටා වටපිටා වටා සකස් කරගත්ත හදාගත්ත ගස් පිළිබඳව අපිට බක්කුල අපදානයේ සඳහන් වෙනවා. ඒ සියලුම ගස් පින්වත්නි සාක්‍යයන් බොහෝ දේවල් ඖෂධීය සාක්‍යයන් බවට පත් වෙලා තිබුණා. ඒ කියන්නේ ගහක් කොලක් මිනිස්සෙක් හිටවනවායයි කියලා කියන්නෙම එය මිනිස්සෙකුට ජීවියක් ලබා දෙන දෙයක්, ඖෂධයක් බවට පත් වෙනවා, පින් වැඩෙන කටයුත්තක් බවට පත් වෙනවා. අපි ඔබට නිරන්තරයෙන්ම අවධාරණය කරන්නේ පින්වත්නි විශේෂයෙන්ම මේ කාල පරිච්ඡේදයන් තුළ Tamanගේ වටා ඉන්න තැනක ගහක් කොලක් සිටවා ගැනීමයි කියලා කියන්නේ එය Tamanට ජීවේ ලැබෙනවා වගේම සාංශාරික වශයෙන් මහ පිනක් විතර සඳහන් කරන්නේ. පුංචි දරුවන්ට පවා අපි මේ කාරණාව අපි කියලා දෙන්න ඕන. අපේ රටේ තියෙන පරිසර විනාශය අරගෙන බලනකොට මේ ගම් වතුර සහ නායයම් සමේ බොහෝ දේවල් වලට මිනිස්සයා මේ ධර්මයෙන් පිට පැනලා කටයුතු කිරීමේ ඵල විපාක තමයි ගොඩක් වෙලාවට අපිට භුක්ති විඳින්නේ. මට කියන්න අවශ්‍යතාවක් තිබුණේ බුදුරජාණන් වහන්සේගේ කාල පරිච්ඡේදය තුළ ඔය අවුරුදු 100ක් පිළිබඳව සඳහන් වෙනකොට භාග්‍යතුන් වහන්සේ අවුරුදු 80ක පමණ කාල පරිච්ඡේදයක් වැඩ වාසය කළේ. අවුරුදු 100ක් ජීවත් වෙන මිනිසෙකුගේ ජීවිතය තුළ පින්වත්නි ගත කරන දවස් ප්‍රමාණය පිළිබඳව සඳහන් කරනවා. ඔබ කවුරුත් ඔබවත් මමවත් මේ ලෝකයේ තුළ ජීවත් වෙනකොට මේ අවුරුදු 100ක් ජීවත් වෙන කාල පරිච්ඡේදය තුළද අපි දවස් ගණන් කිරීමක් කරන්නේ නැහැ. හැබැයි එක තැනකට වෙලා හිමීට අපි ගණන් හදලා බැලුවොත් කොච්චරක් අපි ජීවත් වෙනවද කියලා මේ අරක සූත්‍ර දේශනාවේදී ඊ타ත්ම පැහැදිලිව අපිට සටහනක් පෙන්වන්න කරලා තිබෙනවා. ඒ තමයි අවුරුදු 100ක් ජීවත් වෙන කෙනෙක් දවස් 36000ක පමණ කාල පරිච්ඡේදයක් ජීවත් වෙන්නේ. මේ අවුරුදු 100ක් ඔබ හිතනවාද අද ජීවත් වෙන මිනිසුන්ට ජීවත් වෙන්න පුළුවන් වෙයි කියලා? පින්වත් මේ යන රටාව අනුව ක්‍රමයේ අනුව මිනිසුන්ට අවුරුදු 100ක් ජීවත් වීමේ ආයුෂ ප්‍රමාණය ඇත්තේ නැහැ. ක්‍රමයෙන් ආයුෂ ප්‍රමාණය අඩු වෙලා යනවා. ඔබ දන්නවද ඒකට හේතුව කුමක්ද කියන කාරණාව? මේකට විවිධ හේතු දක්වන්න පුළුවන්. අපේ පැරණි සාහිත්‍ය තුළ බෞද්ධ සාහිත්‍ය තුළ අපිට කියලා දෙනවා ගිරිමානන්ද වගේ සූත්‍ර දේශනාවන් වල අවුරුදු 100ක් ජීවත් වෙන කාල පරිච්ඡේදය පමණක්ම නෙවෙයි මිනිසුන්ගේ ශරීරයට ඇතිවෙන රෝගාබාධයන් පිළිබඳව සඳහන් කරනවා. ඔබට නිරන්තරයෙන්ම බොහෝ වෙලාවට විවිධ මාධ්‍ය ඔස්සේහි ඔය ගිරිමානන්ද වගේ සූත්‍ර දේශනාවන්, බොජ්ජංග සූත්‍ර දේශනාවන්, මේ කාල පරිච්ඡේදය තුළ රතන සූත්‍රය වගේ සූත්‍ර දේශනාවන් බොහෝ වෙලාවට සජ්ජායනා කරන්න ලැබෙනවා. පින්වත්නි ගිරිමානන්ද වගේ සූත්‍ර දේශනාවක් ගත්තට පස්සේ චක්කු රෝග, සෝත රෝග, ගහන රෝග, ජීවා රෝග මේ ආදී වශයෙන් මේ මුළු පංචස්කන්ධේ පුරාවටම ඇති වෙලා තිබෙනා වූ රෝග විශාල ප්‍රමාණයක් පිළිබඳව සඳහන් කරනවා. මේ ඔක්කොම අපිට පේනවා මිනිස්සුන්ට ඇතිවෙනා වූ
කායික රෝගකාරක තත්ත්වයන් පිළිබඳවයි සඳහන් වෙන්නේ. අපි ඒක සූත්‍ර දේශනාවක් තිබෙනයි. සූත්‍ර දේශනාව තමයි රෝග කියන සූත්‍ර දේශනාව. දේමේ භික්ඛවේ රෝගා කායිකෝච රෝගෝ චේතසිකෝච රෝගෝ. මේ ලෝකයේ තුල ජීවත් වෙන මිනිස්සුන්ට ඇති වෙන රෝගාබාධයන් දෙකක් තිබෙනවා. ඒ රෝගාබාධයන් දෙක තමයි එකක් කායික වශයෙන් ශරීරයට ඇතිවෙනා වූ රෝගාබාධ. මේ ශරීරයට ඇතිවෙනා වූ රෝගාබාධ කියලා කියන්නේ මේ ලෝකයේ තුල අපි ලොකු කොට අපි සියලු දෙනාටම ඇති වෙන දෙයක්. ඔබ දන්නවා මේ වසංගත කාල පරිච්ඡේදය තුළ මේ රෝගකාරක තත්ත්වය පුංචි දරුවාගේ ඉඳලා වැඩිමහලුම කෙනා දක්වා මේ කායික රෝගකාරක තත්ත්වයන්ට මුහුණ පාන්න සිදු වෙනවා. අපේ ඉතිහාසයේ තුළ ශාසනික ඉතිහාසයේ තුළ හිටපු මහරහතන් වහන්සේලා බුදුරජාණන් වහන්සේ මේ බොහෝ දෙනෙකුටත් කායික රෝගකාරක තත්ත්වයන් නැති වුණා. හැබැයි ඇතිවිච්ච කායික රෝගකාරක තත්ත්වයන් තුළ උන්වහන්සේලා බොහෝ වෙලාවට තමන්ගේ චිත්ත සමාධිය තුළ ඇති කරගත් ස්වභාවය නිසාම පින්වත්නි උන්වහන්සේලාට බොහෝ දේවල් වේදනාවල් සමනය කරගන්නට පුළුවන්කමක් තිබුණා. අපි ගොඩක් වෙලාවට ගිරිමානන්ද වගේ සූත්‍ර දේශනාවකදී අපි බලාපොරොත්තු වන්නේම මිනිසුන්ට රෝගකාරක තත්ත්වයන් නැති වෙනකොට ඒ වයින් නිදහස් වෙන්න අවශ්‍ය කරන ඒ සිත සාන්තිය ළඟා කරලා දෙන්න ඒ සජ්ජායනා කිරීමක් කරන්නේ. ඒතේන සත්‍ය වජ්ජේන හොතුතේ ජය මංගලං කියලා ඒක සත්‍යයක්. ඒක හරි. නමුත් අපට ධර්මයේ තුල ඔබට වඩාත් අවධාරණය කරන්න ඔබ ශක්තිමත් මිනිසෙක් විදියට හොඳ සිහිකල්පයෙන් යුක්ත මිනිසෙක් විදියට ජීවත් වෙන්න අවශ්‍ය නම් මේ කියන හැම ධර්මකාරණයක් තුළම උගන්වන ධර්මකාරණාවන් ජීවිතයේ තුල පුහුණු කරන්න අවශ්‍ය වෙනවා. මේ පුහුණු නොකිරීමම කියලා කියන්නේම අපි කොච්චරවත් මේ ධර්මයේ ශ්‍රවණය කළත් අපේ කම්පුරා ඇහෙනවා. නමුත් අපේ සිත තුළ මේ වඩා වර්ධනය වීමක් අපිට පින්වත් දකින්නට පුළුවන්කමක් ලැබෙන්නේ නැහැ. ඒ නිසා අපට අපේ ජීවිතයේ තුළ ඔය ගිරිමානන්ද වගේ සූත්‍ර දේශනාවල සඳහන් අනිච්ච සංඥා වගේ ඒ සංඥාවන් පිළිබඳ සඳහන් කාරණාවන් ඉතාමත් වැදගත් වෙනවා. හේතුව මොකද? මෙය Tamanගේ ශාරීරිය තුළ තිබෙන බොහෝ රෝගකාරක තත්ත්වයන් සමනය කර ගැනීම සඳහා තාමත් මිහිල මට්ටමේ වැදගත්කමක් ඇති වෙනවා. අනිත් එක තමයි මානසික වශයෙන් ඇතිවෙනා වූ රෝගකාරක තත්ත්වය. ඔබ දන්නවා මේ මොහොත වන විට ඔබ අත් වෙලා තිබෙන ඉරණමත් එක්ක ඔබ පමණක් නෙමෙයි ඔබේ දූ දරුවන්, ඔබේ ඥාතීන්, ඔබ වැඩ කරන තැන්, ඔබේ ආයතනය, ඔබේ ආර්ථිකය මේ හැම පැත්තකින්ම දැඩි ලෙස පීඩාකාරී ස්වභාවයකට පත් වෙලා තිබෙනවා. ඒ නිසා මොන හේතුවක් නිසා හෝ යම් යම් ආකාරයේහි ඔබට මනසට දැඩි පීඩාකාරී ස්වභාවයක් තිබෙනවා. සමහරලාට ගෙදර ඉන්න අම්මා කෙනෙකුට තාත්තා කෙනෙකුට Tamanගේ ආර්ථිකය කඩාගෙන වැටෙනකොට මිල මුදල් නැති වෙනකොට Tamanගේ දූ දරුවන්ට උගන්වා ගන්න බැරි වෙනකොට අනිත් සියලු කටයුතු බොහෝ දේවල් නැති වෙලා යනකොට තරුණ වයසේ ජීවත් වෙන පිරිසගේ විවාහ කටයුතු හෝ අනිකුත් සියලු දේවල් නැති වෙලා යනකොට ඒ විතරක් නෙවෙයි සමාජය තුළ ඇතිවෙනා වූ හරි අසාධාරණ නිසා අපි දන්නා මේ මොහොත වෙනකොට මේ කාල පරිච්ඡේදය තුළදී හරියට සමාජ අසාධාරණයේ පිළිබඳව සඳහන් වෙනවා. මින්දුමාරතන් වහන්සේ අපිට කියලා දුන්නේ බුදුහාමුදුරගේ ධර්මයේ කියලා දුන්නේ සමානාත්මතා ගුණය කියලා කියන එක වඩන්න කියලා කිව්වා. දුක සැප කියලා කියන එක ඕනෙම මිනිස්සෙකුට බෙදා හදාගෙන ජීවත් වීමේ ධර්මතාව තමයි අපිට කියලා දෙලා තියෙන්නේ. ඒකට ඒ ධර්මතාව මේ සමාජය තුළ නැති වෙනකොට සමහර වෙලාවට පංචශීල ප්‍රතිපත්තියක් හෝ වේවා දසරාජ ධර්මයක් හෝ වේවා විවිධ තැන්වල විවිධ පාලකයන්ට අනිකුත් අයට නැති වෙනකොට ඒ පීඩාකාරී ස්වභාවයේ මේ සියලුම දේවල් පින්වත්නි අපට පේන අපේ මනසට මේක දැනෙනවා. ඔබට දැනෙනවා. සමහර වෙලාවට ඔබට හඬ ගහලා කෑ ගහලා කියන්න හිතෙනවා ඔබට තිබෙන මේ ස්වභාවයේ தත්ත්වය. එකක් මතක තියාගන්න මේ ලෝකයේ තුල යම් දෙයක් යම් සිදුවීමක් ඇති වුණොත් ඒ ඇතිවීම තුළ ඒවට මුහුණ දෙන්න සිදුවන්නේ ඔබට තනියමයි. අපි සමහරලාට විවිධ තැන්වලදී විවිධ අවස්ථාවලදී අපිට ඇති වෙන දේවල් ගැන අපි කතා කරනවා තමයි. හැබැයි අපිට අර ධනංජානී සිටුවරයාට සාරිපුත්ත හාමුදුරුවෝ කියලා දුන්නා වගේ ජීවිතයේ තියෙන බොහෝ දේවල් වලට අවසානයේදී අපිට තනියම තමයි මුහුණ බාන්න සිදු වෙන්නේ. තාමත්ම තනියම. සමහර වෙලාවට අන් අයගේ දේවල් ඔබ කරමත ගන්නවා. අන් අයගේ තියෙන පීඩාව සමහරලාට ඔබ ගන්නවා. හැබැයි මතක තියාගන්න පින්වත්නි ඔබ එයින් එක්තරා ආකාරයකට මානසික ලෙඩෙක් බවට පත් වෙනවා. මානසික ලෙඩෙක් බවට පත් වෙනකොට ඒ බරපතල කාරණාවක් බවට පත් වෙනවා. මේ කාල පරිච්ඡේදය තුළ මිනිසුන්ට හුදකලාකම කියලා කියන්නේම
එක්තරා ආකාරයක පීඩාකාරී ස්වභාවයක්. ඔබේ දරුවන් සමහර වෙලාවට කාමරයක් ඇතුලේ ජීවත් වෙනකොට තනියම ජීවත් වෙනකොට පරිගණකයක් එක්ක හෝ වේවා දුරකථනයක් එක්ක හෝ ජීවත් වෙනකොට දවසේ වැඩිම කාල පරිච්ඡේදයක් එවැනි විදියට හුදකලා වෙලා ජීවත් වෙනකොට ඒ හුදකලා බව කියලා කියන්නේම ඔවුන්ට විවිධ මානසික ව්‍යාධීන් ඇති වෙන්න බොහෝ සෙයින් බලපානවා. ඒ ගහක් පොලක් පරිසරයක් සතාසීපාව මිනිස්සු අපිට ආශ්‍රය කරන්න නොලැබිච්ච අවස්ථාවක්. නිදහස් පරිසරයක් අපිට ඇත්තේ නැහැ සමහර වෙලාවට. ඒ නිසා ගහක් කොළක සතාසීපාවක තියෙන సౌందර්යය අපිට විඳදරා ගන්න බැරි වෙනකොට හිතුවමනාපිට අපිට පූජනීය තැන් වලට ගිහිල්ලා වන්දනාමාන කරගන්න හෝ අනිකුත් කටයුතු කරගන්න බැරි වෙනකොට මේ පීඩාකාරී ස්වභාවය අපේ මනසට දැනෙනකොට අපි නිරන්තරයෙන්ම ක්‍රමයෙන් මොහොතක් පාසාම අපි එක්තරා ආකාරයකට අපි මානසික ලෙඩ බවට පත් වෙනවා. මේකේ ප්‍රතිඵලය මොකක්ද? මේකේ ප්‍රතිඵලය තමයි අපේ ශරීරය තුළ තිබෙනා ප්‍රතිශක්ති ප්‍රමාණය අඩු වෙලා යන එක. මේ දේශනාව අවසන් කිරීමට මත්තෙන් ඔබට මා සඳහන් කරන කාරණාවක් තියෙනවා. අද මේ පොසොන් උදාව විචි මොහොතේදී මේ ඊ타ත්ම හොඳින් ඔබේ මනසට ඔබ අවධාරණය කරන්න. භෞතික ලෝකයේ බොහෝ දේවල් එක ගැටෙන ඔබ ජීවිතේ සමහර වෙලාවට අනාගතේ සතුටක් ඇති වේයයි කියලා හිතාගෙන වර්තමානයේහි මේ මොහොතේදී පසුගිය කාල පරිච්ඡේදවල දැඩි ලෙස වේසකාරී තත්ත්වයකට පත් වෙච්ච ඔබ ජීවිතේ සමහරලාට මානසික වශයෙන් පීඩාවටපත් වෙලා ඇඟේ තියෙන ප්‍රතිශක්තිකරණය පවා අඩු වෙච්ච අවස්ථාවක්. මට මතකයි එක්තරා අවස්ථාවකදී තායිලන්තයේ ස්වාමින් වහන්සේ නමක් මගේ මතකයේ නිවැරදි විය යුතු වෙනවා. උන්වහන්සේ රෝගකාරක තත්ත්වයටපත් වෙලා හිටියා. උන්වහන්සේ රෝහල් ගත වුණා. වෛද්‍යවරු බෙහෙත් ආදී ලබා දීම සිද්ධ කළා. නමුත් අපිට පේනවා ටික කාලයක් යනකොට උන්වහන්සේට තදබල විදිහේ රෝගයක් ඇති වුණා. පිළිකා කියන රෝගකාරක තත්ත්වයේ. වෛද්‍යවරු තීරණය කළා උන්වහන්සේට තව සතියකට වඩා ජීවත් වෙන්න අවස්ථාවක් නැහැ කියලා. එහෙත් උන්වහන්සේ පන්සලට අරගෙන ගිහිල්ලා අවුරුදු ගණනාවක් තිස්සේ Taman පුහුණු කරපු සිත, Taman පුහුණු කරපු Tamanගේ මනස මේ ලෝකයට ඇලීමත් ගැටීමත් කියන දෙක නැති කරලා Tamanගේ හිත නිදහස් කරගත්තා. අවුරුදු ගණනාවක් තිස්සේ Tamanගේ ශරීරය තුළ තිබිච්ච ඒ පිළිකා රෝගකාරක තත්ත්වේ මනස ශක්තිමත් කරගත්තට පස්සේ අර පිළිකා ශෛල සම්පූර්ණයෙන් නැති වෙලා දවස් 6-7කින් අපවත් වෙනයි කියලා කපු ස්වාමීන් වහන්සේ අවුරුදු 25ක් ලෝකයේ තුල වැඩ වාසය කළා තමයි උන්වහන්සේ අපවත් වුණේ. මේකෙන් අදහස් කළේ ඔබට මා සඳහන් කළේ ජීවිතේ සමහර වෙලාවට අපිට ඇති වෙන පීඩාකාරී ස්වභාවයන් තුළ මේ ඥාන ශක්තිය අඩු වෙලා යනවා, කල්පනා ශක්තිය අඩු වෙලා යනවා, නිර්මාණශීලී ශක්තිය අඩු වෙලා යනවා. ජීවිතේ එපා වීම ඔබට ගොඩාක් වෙලාට ඇති වෙන්න පුළුවන්. නමුත් ඔබ ධර්මයට ක්‍රමයෙන් සමීප වුණොත් ධර්මයේ හොයාගෙන ගියොත් කවදාවත් ඔබට ජීවිතය තුළ අනත් භාවයක් ඇති වෙන්නේ නැහැ. ඔබට මේ කටයුත්තට ප්‍රඥාවම පහළ වේවායි කියලා ප්‍රාර්ථනා කරනවා. හැමදෙනාගේම ජීවිත වාසනාවන්ත වේවා. උතුම් චතුරාර්ය සත්‍ය ධර්මීය අවබෝධය වේවා. හැමදෙනාටම සම්මා සම්බුදු සරණයි. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.